හරි පරිසරය පොතේ හැමෝම ලියා ගන්න. ඕක බං හරි ලියා ගන්න පළවෙනි එක. අනතුරු ප්‍රධාන වශයෙන් අනතුරු මේ ප්‍රශ්න ටික ගෙදරින් කරන්න ඕනේ. ගෙදරින් ඉඳලා කරන්න ඕනි. මේ ප්‍රශ්න ටික කරන්න ඕනේ ඊළඟ සතියේ මේ පාඩම ලෑස්ති වෙන්න ඕනින්ද. හරි මේ සතිය මම ගෙදරට ගොඩක් දෙනවා ඔයාලට. ගෙදර වැඩ ටික තමයි මේ ගොඩක් දෙන්නේ. ඒක හැමෝම කරන්න ඕනේ ගෙදරින්. තොරතුරු හොයාගෙන අනතුරු ප්‍රධාන වශයෙන් ලියා ගන්න පළවෙනි ප්‍රශ්නේ. අනතුරු ප්‍රධාන වශයෙන් පළවෙනි එක අනතුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. අනතුරු අහන්න දුව අනතුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. සෙනුරි මං කතා කරන එක ඇහෙනව නේද දුව? අනතුරු ප්‍රධාන වශයෙන් ඒ ඔයාලට දුව ප්‍රශ්නේ තියෙන සිග්නල් නැති අයට තමයි ඔයාලට සිග්නල් මදිකම නිසා තමයි වැහෙන්නේ නැත්තේ. දැන් අනිත් අයට ඇහෙනවා. දැන් සෙනුරිට ඇහෙනවා. එතකොට කාටද බවන්තට ඇහෙනවා. හරි පළවෙනි එක ලියා ගන්න. අනතුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. අනතුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. ඒ මොනවාද? ඒ මොනවාද? අනතුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකිය. ඒ මොනවාද? ඒ මොනවාද? හරි දෙවෙනි එක ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ ස්වාභාවික මේ රුපියල් 750ක් එක්ක ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. හරි තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. හරි තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. මිනිස් ක්‍රියාකාරකම් නිසා තුන්වෙනි ප්‍රශ්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා තුන්වෙනි එක මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු 6ක් ලියන්න. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු 6ක් ලියන්න.
මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු 6ක් ලියන්න. මිනිස් ක්‍රියාකාරකම් මෙහෙම ලියන්නේ ක්‍රියාකාරකම් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු 6ක් ලියන්න. අනතුරු 6ක් ලියන්න. අනතුරු 6ක් ලියන්න. හරි. ඊළඟ ප්‍රශ්නය 4 වෙනි එක. 4 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. අනතුරු සිදුවිය හැකි. අනතුරු ඔන්න ඔයාලට පේනවා දැන් මම ටයිප් කරනවා. අනතුරු සිදු විය හැකි. අනතුරු සිදු විය හැකි අනාරක්ෂිත අවස්ථා 8ක් ලියන්න. අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත අවස්ථා 8ක් ලියන්න. අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත අවස්ථා 8ක් ලියන්න. අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත අවස්ථා 8ක් ලියන්න. හරි. පස්වෙනි ප්‍රශ්නයට අපි යමු. හරි. පස්වෙනි ප්‍රශ්නයට යන්න කලින් සෙනුරි මට පළවෙනි ප්‍රශ්නේ කියවන්න මොකක්ද ලියාගත්තේ කියලා දුන්න. පළවෙනි එක. ස්වභාවික අනතුරු 8ක් ලියන්න. හරි. දෙවෙනි එක මට කියන්න මනීෂා. දෙවෙනි ප්‍රශ්නේ මනීෂා කියවන්න. සර් දෙවෙනි එක ලියා ගන්න බැරි වුණා කට් වුණා. හරි. ඒක තමයි හැමෝටම කියන්න. මම ඒතකොට කියන්නම්. ලියා ගන්න දෙවෙනි එක. ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. දෙවෙනි එක. ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. ස්වාභාවික අනතුරු 8ක් ලියන්න. හරි. භවන්ත කියන්න බලන්න තුන්වෙනි එක. භවන්ත තුන්වෙනි කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද ලියාගත්තේ කියලා? මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු 6ක් ලියන්න. හරි very good. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු 6ක් ලියන්න. හරි. හතරවෙනි එක මට සනුලි කියවන්න සනුලි. සනුලි. ඒක ලිව්වේ නෑ. සනුලි. සනුලි. හරි. මේ 8 වෙනි එක. හරි. මේ තියෙන 4 වෙනි ප්‍රශ්නේ මනීෂා ලියාගන්න නැත්නම් ලියා ගන්න. අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත අවස්ථා 8ක් ලියන්න. හරි. පස්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. හරි. පස්වෙනි එක ලියා ගන්න. හරි. හරි. පස්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. 5. හරි.
ඊට පස්සේ ඊළඟ එක ලියා ගන්න පස්වෙනි එක අනතුරු සිදුවිය හැකි අනතුරු සිදුවිය හැකි අන්තිම එක අනතුරු සිදුවිය හැකි අනතුරු සිදුවිය හැකි අනතුරු සිදුවිය හැකි අන්තිම එක අනාරක්ෂිත අනාරක්ෂිත ස්ථාන අනාරක්ෂිත අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත ස්ථාන අනාරක්ෂිත ස්ථාන අනාරක්ෂිත ස්ථාන 6ක් ලියන්න. අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත ස්ථාන 6ක් ලියන්න. හරිද ලියාගත්තද? අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත ස්ථාන 6ක් ලියන්න. right sir. අනතුරු සිදුවිය හැකි අනාරක්ෂිත ස්ථාන 6ක් ලියන්න. හරි. හරි. මට කියන්න දුව කවුද සෙනුරි කියන්න මේ අපි මුදල් පාඩමේ කොතන එකල් කරාද කියලා කියන්න ගණන් වල මුදල් පාඩම පටන් ගත්තනේ ගණන් වල කොතන එකල් කරාද අපි එතකොට මම දැන් දුන්න පරිසරයේ ප්‍රශ්න ටික ගෙදර ඉඳලා කරන්න ඕනේ ලබන සතිය මම අහනවා ගෙදර ඉඳලා Taman තොරතුරු හොයාගෙන මේ සතිය ගොඩක් ගෙදරට දෙනවා මම හරි පරිසරයේ ප්‍රශ්න ටික ගෙදර ඉඳලා කරන්න ඕනේ තව පේපර් එකකුත් මම දානවා පේපර් එක කරන්නත් ඕනි අර ඔන්ලයින් පේපර් එකත් නැවත පාරක් කරලා මට එවන්න ඕනේ ඒ තුනම කරන්න ඕනේ ගෙදර ඉඳලා හරි මම තව එක පාරක් දෙන්නම් තව එක පාරක් මේ මුදල් පාඩම පටන් ගමු ගණන් වල සෙනුරි මට කියන්න අන්තිමට කරේ මුදල් පාඩම කොතනින්ද ඉවර කරේ කියලා කියන්න උදාහරණ කියලා තුන්වෙනි එක කිව්වේ අර ඔව් මොකක්ද උදාහරණ තුන්වෙනි එක ෆස්ට් එකක් ඇඳලා ආයෙත් ඔව් එකක් ඇඳලා අර රුපියල් 7 කියලා ලියලා ඔවින්න හරි මේ ගණන් පොත ගන්න ගිය සතියේ අපි අඩුව අද සාකච්ඡා කරන මුදල් පාඩමේ හරි මුදල් පාඩමේ අපි ඊටු ටික පටන් ගමු හරි මේ ටික ලියාගත්ත සෙනුරි එදා මේ ගණන් ලියාගත්ත නෑ නේද මේ ගණන් ටික ලියාගත්තද මේවා ලියාගත්තද ලියාගත්තා මේවා ලියාගත්තද ඔව් හරි මේ අන්තිම ලියාගත්තේ මොකද්ද ඕක ලියාගත්තේ නෑ සර් මේක ලියාගත්තේ නෑනේ සර් ඔව් අහන්න ඕක මොන පොතේද ලියන්නේ ගණන් පොතේ හරි ලියාගන්න සරල බිල්පත් සකස් කිරීම කියලා මාතෘකාව ලියාගන්න හැමෝම සරල බිල්පත් සකස් කිරීම සරල බිල්පත් සකස් කිරීම ගණන් පොතේ ලියාගන්න හැමෝම සරල බිල්පත් සකස් කිරීම මාතෘකාව ලස්සන ලියාගන්න සරල බිල්පත් සකස් කිරීම
සරල බිල්පත් සකස් කිරීම. සරල බිල්පත් සකස් කිරීම. මාතෘකාවක් කවුරු දන්නේ? මාතෘකාව ලියා ගන්න සරල බිල්පත් සකස් කිරීම. සර් ඔව් අහන්න පුතා තරුෂ අහන්න. සර් මන් දැන් ඔන්නුනේ ඉන්න නැතුව ගියා. හරි මම වීඩියෝ එක දාලා තියෙනවා පුතා වීඩියෝ එක එවන්නම් වීඩියෝ එක බලලා අඩුපාඩු ටික හදාගන්න ඈ. දැන් ගණන් පොත අරගෙන ඊළඟ මාතෘකාව ලියා ගන්න සරල බිල්පත් සකස් කිරීම කියලා. මම වීඩියෝ එක එවන්නම් හැමෝටම අද හැමෝටම සිග්නල් අවුල් තියෙනවා දෙන්නෙකුට විතරයි සිග්නල් ප්‍රශ්න නැත්තේ. අනිත් හැමෝටම සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඒකෙන්ද හැමෝම හොඳ අවධානයෙන් යුතුව නැවත වාරක් වීඩියෝ එක බලලා ආපහු ලියා ගන්න ඈ. හරි සරල බිල්පත් සකස් කිරීම. හරි දැන් මේ ඔයාලා මෙන්න මේ බිල්පත ලියා ගන්න හැමෝම මෙන්න මේ බිල ලියා ගන්න ඕන හැමෝම ඈ. හරි වගුවක් ගහ ගන්න කොටස් තුනකට උදාහරණ 1 කියලා දාගෙන වගුවක් කොටස් තුනකට මේවායි ගහ ගන්න අඩුවල අරගෙන මේ එක කොටුවක් මෙතනත් එක් කොටුවක් මෙතනත් එක් කොටුවක් මෙතනත් එක් කොටුවක්. හරි අඩුවල අරගෙන කොටස් 4කට බෙදා ගන්න. 1 2 3 4 කියලා. මේ වගුව සම්පූර්ණයෙන්ම ලියා ගන්න හැමෝම ඈ. මේ විදිහටම ලියා ගන්න ඈ. මම ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. හරි වගුව ලස්සනට ගහ ගන්න. ද්‍රව්‍ය ප්‍රමාණය බවන්ත වගුව ගහලා ඉවරද? බවන්ත වගුව තනියෙන් තමන් ගහන්න ඕන පුතා. ඒ කියන්නේ අඩුවල හුරු වෙන්න තමන් ඕනේ. හැමෝම තනි තනින් කරන්න උදව් ගන්න දෙමවගේ බඩු හොයා ගන්න, පැන්සල් හොයා ගන්න, හැමදේම හොයා ගන්න. අපි තනියෙන් වැඩේ කරන්න පුරුදු වෙන්න. විභාගෙට ගියාට පස්සේ කාටවත් එන්න දෙන්නේ නැහැ. මේක හැමෝම හොඳට මතක තියාගන්න. තරහකට කියනව නෙමෙයි ඈ. ඒකින්ද හැමෝම අඩුවල අරගෙන අඩුවල ගන්න එකත් මේ පාඩමේ ක්‍රියාකාරකමක් ඈ. ඉරක් කෙලින් ගහන එකත් මේ පාඩමේ ක්‍රියාකාරකමක්. හරිද? ඉර කෙලින් ගහලා වගුව ගහගෙන මේ විදිහට මේක ලියලා රුපියල් 7 වෙන් කරලා ලියන එකත් මේ පාඩමේ ඉගෙන ගන්න ඕනේ දෙයක්. මේවා අපි ඉගෙන ගන්න ඕනේ. මෙතන තියෙන ද්‍රව්‍ය, මෙතන තියෙන ප්‍රමාණය, මෙතන තියෙන්නේ එකක මිල කිලෝග්‍රෑම් රුපියල් 7. මෙතන තියෙන වටිනාකම රුපියල් 7. සීනි, තේකොළ මුළු මුදල මෙතන තියෙන්නේ. වගුව ගහලා සම්පූර්ණ මේකේ තියෙන ඉවර කරලා ලියලා ඉවරලා ඉවර වෙන්න ඊට පස්සේ මම කියලා දෙන්නම් මොකද්ද මේකේ තියෙන්නේ දේවල් කියලා ඈ. තරුෂ මේ ඇහෙනවද තරුෂට? ඔව් සර්. හරි මේක ගහගන්න.
හරි මේක ලියලා ඉවර කවුරු හිටවනම් කියන්න. කවුරු ඉවර නම් මේක ලියලා ඉවරලා. කවුරු මේක ලියලා ඉවර නම් මට කියන්න. කාගෙන් උදව් කරන් ලියන්න බා තනියෙන් ලියන්න බගු ඈ. තනියෙන් ලියන්න. වෙලා ගියට කමක් නැහැ තනියෙන් ලියලා හුරු වෙන්න මේවා. තමන් වගුව ලස්සනට පිළිවෙලකට ගහලා රූලක් ඇත්තට රූලක් ලියලා ඒ ඔක්කොම තමන් පුරුදු වෙන්න. සර් ඉවරයි. සර් ඉවරයි. හරි දැන් ලියලා ඉවරයි හැමෝම ස්ක්‍රීන් එක දිහා බලා ගන්න හැමෝම ඈ. ස්ක්‍රීන් එක දිහා බලා ගන්න හැමෝම මම මේ වගුව පැහැදිලි කරලා දෙනවා. මේවා ගණන් අපිට විභාගෙට එනවා. අනිවාර්යයෙන් මේවා එකක් එනවා. ඒකින්ද බිල්පත් වලින් ගාණක් එන හින්දා හොඳට ස්ක්‍රීන් එක දිහා බලා ගන්න. බවන්ත ලියලා ඉවරද? බවන්ත ඉවරයි ලියලා? බවන්ත ලියලා ඉවරද? හරි. දැන් හැමෝම ස්ක්‍රීන් එක දිහා බලා ගන්න. මෙතන තියෙන්නේ ද්‍රව්‍ය. බිල්පතක් හදාගන්න විදිය බලා ගන්න. මට මේක ටයිප් කරලා හදන්න තියෙනවා. මම අතින්ම ලියලා මේ වලට පෙන්නුවේ. මෙතන තියෙන්නේ ද්‍රව්‍ය. ද්‍රව්‍ය ගණයට අපි ගන්නවා සීනි තේකොළ කියලා. මම කඩේට ගිහලා බඩු ගන්නවා සීනි තේකොළයි. හරි. එතකොට මේකේ ප්‍රමාණය මම සීනි කිලෝ සීනි ග්‍රෑම් 500ක් තමයි ගන්නෙ. එහෙනම් සීනි ග්‍රෑම් 500ක මෙතන කියනවා එකක මිල කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 90යිලු. එහෙනම් කිලෝග්‍රෑම් එකක් රුපියල් 90යි නම් මේකේ වටිනාකම කිලෝග්‍රෑම් එකක්නේ රුපියල් 90. එහෙනම් ග්‍රෑම් 500ක් රුපියල් 45යි. 90 භාගය තමයි රුපියල් 45 කියලා කියන්නේ. එහෙනම් තේකොළ තේකොළ ග්‍රෑම් 250ක් මම ගන්න ගිහිල්ලා. එහෙනම් තේකොළ ග්‍රෑම් 250ක් මම ගන්නෙ එක පැකට් එක. ඒ කියන්නේ කිලෝ එකේ පැකට් එකක් රුපියල් 420යි. එහෙනම් 250 එව්ව හතරක් තියෙනවා කිලෝ එකකට. මතක තියාගන්න 250 එව්ව හතරක් තියෙනවා. එහෙනම් කිලෝ එකක් 420 නම් 250ක හොයාගන්න මොකද කරන්නේ? හතරෙන් බෙදන්න ඕනේ. හතරෙන් බෙදපුවාම රුපියල් 105ක රුපියල් 105ක් වෙනවා 250ක වටිනාකම. රුපියල් 105ක් වෙනවා තේකොළ කිලෝග්‍රෑම් 250ක වටිනාකම. හතරෙන් බෙදන්න ඕනේ. හරි. එතකොට අපි දැන් මම චීනි තේකොළයි දෙකම ගත්ත එකේ වටිනාකම රුපියල් 150යි. චීනි වලට මට රුපියල් 45ක් ගියා. තේකොළ වලට මට රුපියල් 105ක් ගියා. එහෙනම් 45යි 105යි එකතු කරපුවාම 150යි. එහෙනම් මට කඩේට ගිහලා මේ දෙකම ගන්න රුපියල් 150ක මුදලක් වැය වුණා. 5යි 5 එකතු කරපුවම 10යි 10න් බිංදුව දැම්මා. 4යි බිංදුව එකතු කරපුවාම 4යි අර පැත්තෙන් ආපු එකයි 5යි 5 දැම්මා. මෙතන එක එහෙම දැම්මා. එහෙනම් රුපියල් 150 මට කඩේට ගිහලා මේක ගන්න වියදම් වුණා. හරි. මං හිතනවා හැමෝටම මේක තේරෙන්නේ නැති කියලා. තේරුම් නැති කවුරු ඉන්නවද? හරි. මම ඊට පස්සේ යනවා ඊළඟ අහන්නට. බලා ගන්න. මේ වගුව ඇසුරෙන් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය. බලන්න මේකේ මොනවද අහන්නේ කියලා. මේකෙන් අහන්න මොනවද බලමු මොනවද අහන්නේ කියලා. හරි. දැන් අපෙන් අහනවා කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ පුතා තරුෂ ඕෆ් කරන්න මේක. හලෝ අප්පච්චි. තරුෂ මයික් එක ඕෆ් කරන්න පුතා. හලෝ සර්. හරි. දැන් ඊට පස්සේ මම තවත් බිල්පතක් ඔයාලා ලියා ගන්න දෙනවා. හරි. දෙවෙනි බිල්පතත් අපි ලියාගමු. දෙවෙනි උදාහරණ දෙක. උදාහරණ දෙක. අපි කොටස් හතරකට බෙදා ගන්න ඕනේ 1යි 2යි 3යි 4යි කියලා. කොටස් හතරකට බෙදාගෙන ඉවරලා මේ විදිහට හදා ගන්න. පච්චි. අප්පච්චි.
හරි මේ වගුව ගහ ගන්න ද්‍රව්‍ය ප්‍රමාණය එකක මිල කිලෝග්‍රෑම් රුපියල් 7 වටිනාකම රුපියල් 7 Eko kelas eko kita ngapa sih kata kita ngapa sih Ustaz? හරි පිටි හාල් කියලා ලියා ගන්න ග්‍රෑම් 750යි 150යි රුපියල් 150යි සත නැහැ රුපියල් 112යි සත 50යි කිලෝග්‍රෑම් 2යි රුපියල් 130යි වටිනාකම රුපියල් 260යි වගුව ලියලා ඉවරනම් මට කියන්න ඉවරයි කියලා මේක මම ඔයාලට දීලා තියෙන්නේ බිල්පතක් කොහොමද සකස් කරන්නේ කියලා ඉගෙන ගන්න ඕන හින්දා මෙතන ද්‍රව්‍ය මෙතන ප්‍රමාණය මෙතන එකක මිල රුපියල් කිලෝග්‍රෑම් කියලා තියෙන්නේ රුපියල් 7 වටිනාකම රුපියල් 7 මම ඊට පස්සේ පැහැදිලි කරලා දෙන්නම් මේකේ තියෙන ටික කොහොම ලියා ගන්න. ඔය විදිහටම ලස්සනට ලියා ගන්න. මේක කටුන ඉතින් කතාවේ පොඩ්ඩක් කරලා දුරට පොඩ්ඩක් පූර්වයත් එක්ක කතා කරන්නේ මේ ගොළුවා වගේ කාටයි කෙනෙකුට ගැටලුවක් තියෙනවා අහන්න. තරුෂ මයික් එක ඕෆ් කරන්න. හරිද? ලියලා ඉවර කවුරු හරි ඉන්නවද? සෙනුර ඉවරද ලියලා? ඉවරයි සර් හරි මට මේ බිල්පත පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සෙනුරි. මේ බිල්පතේ මොකක්ද තියෙන කියලා තොරතුරු මොනවද තියෙන කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සර් හරි
හරි. ඔහොම ඉන්න. සර් හරි. හරි. සෙනුරි කියන්නේ. හරි. ඔහොම ඉන්න දුව. හරි. සෙනුරි. හරි. මනිෂා මට පොඩ්ඩක් මේ බිල්පත කොහොමද හදන්නේ කියලා කියලා දෙන්න චුට්ටක්. සර් හරි. හරි. සර් මනිෂා මේ බිල්පත කියන තොරතුරු ටික හරි ඉතින් බලන්න කියන්නේ ද්‍රව්‍ය පිටි ප්‍රමාණය 750 සත නෑ කීයක්වත් නෑ 130යි සත නෑ වටිනාකම රුපියල් සත 112යි සත 50යි 100 හරි. ඇහෙන්නේ නැහැ දුව. සෙනුරි මේ මනිෂා ඇහෙන්නේ නැහැ කතා කරන එක. හරි. හැමෝම හොඳට අහගන්න. මෙතන තියෙන්නේ ද්‍රව්‍ය තියෙන්නේ පිටි හාල්. එතකොට ප්‍රමාණය තියෙන්නේ පිටි ග්‍රෑම් 750 තමයි මෙයා ගන්න. එතකොට එකක මිල කියලා කියන්නේ කිලෝ එකක මිල රුපියල් 150යි නම් වටිනාකම කියන්නේ කිලෝ කියන්නේ ග්‍රෑම් 750ක මිල රුපියල් 112යි කියලා කියන්නේ. ග්‍රෑම් 750ක මිල රුපියල් 112යි 750යි කියලා කියන්නේ. හාල් කිලෝ දෙකක් තමයි මෙයා ගන්න යන්නේ. හාල් කිලෝ දෙකක් ගන්න ගියාට මතක තියාගන්න එක හාල් කිලෝ එකක මිල රුපියල් 130යි. එක හාල් කිලෝ එකක මිල රුපියල් 130යි. එතකොට හාල් කිලෝ දෙකක මිල රුපියල් 260ක් වෙනවා. හාල් කිලෝ එකක් රුපියල් 130යි නම් හාල් කිලෝ දෙකක මිල ඒක වැඩි කරපුවාම 130 දෙකෙන් වැඩි කරපුවාම 260ක් වෙනවා. එතකොට මේකේ මුළු වටිනාකම තමයි මෙයා කඩේට ගිහිල්ලා ගන්න යන සම්පූර්ණ වටිනාකම රුපියල් 372යි. එයි හාල් 750ක් පිටි 750කටයි හාල් කිලෝ දෙකකටයි මෙයාට සම්පූර්ණයෙන්ම වැය වෙලා තියෙනවා 372ක්. හරි. මම මේ වගු දෙක ඇසුරෙන් ඔයාලට ගණන් දෙකක් දෙනවා. ගණන් දෙක හදන්න ඕනේ. හරි ලියා ගන්න. යටින් ලියා ගන්න තරුවක් දාලා ඉහත වගු දෙක ඇසුරින් 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 අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සර් මොකක්ද කිව්වේ ඉහත වගු දෙක ඇසුරින් ඉහත වගු දෙක ඇසුරින් ඉහත වගු දෙක ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සර් මොකක්ද කිව්වේ ඔයාලට සිග්නල් මදි දුව. ඉහත වගු දෙක ඇසුරින් ඉහත වගු දෙක ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඉහත වගු දෙක ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ
සීනි කිලෝ 2ක මිල කීයද? පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. සීනි කිලෝ පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න. සීනි කිලෝ 2ක මිල කීයද? පළවෙනි ප්‍රශ්නය. සීනි කිලෝ 2ක සීනි කිලෝ 2ක මිල කීයද? ශ්‍රී ලංකාවේ නෑ හරි ලියාගන්න. සීනි කිලෝ 2ක මිල කීයද? මොකක්ද සර්? සීනි කිලෝ 2ක මිල කීයද? හරි දෙවෙනි එක තේකොළ කිලෝ 1ක මිල කීයද? 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 හරි අන්තිම ප්‍රශ්නේ යගන්න. අන්තිම එක හාල් කිලෝ 5ක මිල කීයද? හාල් කිලෝ 5ක මිල කීයද? හාල් කිලෝ 5ක මිල කීයද? හරි දැන් පාඩම කට් වුණොත් ආය කවුරුත් ලොග් වෙන්න එපා. මම ගෙදර වැඩ ටික වෙනම ඔයාලට එවන්නම්. ගෙදර වැඩ ටික වෙනම කරන්න හැමෝම. කට් වුණොත් ආය ලොග් වෙන්න එපා. අන්තිම ප්‍රශ්නේ මම වීඩියෝ ගෙවන්නම් එතකොට අහන්න. හාල් කිලෝ 5ක මිල කීයද?